රසායනික ගණනයට අදාළ හතරවෙනි වීඩියෝ වැඩසටහන අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය වැඩසටහන් කීපෙන් මා මූලික වශයෙන්ම ඔබට ඉදිරිපත් කරන ලද්දේ මේ ගණනයේදී අපි ඒකක භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඒතර ගණනයකදී සංඛ්‍යාත්මක අගය මෙන්ම ඒකකයක් අතිශය වැදගත් වෙනවා කියන එකත් ඒ ගණනය කිරීම කරනකොට අපි ඒකක සුළු කිරීමත් අර සංඛ්‍යාත්මක අගයන් සුළු කිරීමත් සමගම කළ යුතුයි කියන එක තමයි අවධාරණය කළේ. එතකොට අපි මේ වැඩසටහනේදී අපි කතා කරන්න හදනවා මේ රසායනික ගණනය හා සම්බන්ධ යෙදෙන පරමාණු සම්බන්ධ මිනුම් කිහිපයක් පිළිබඳව. ඒ කියන්නේ රසායනික ගණනය කරනකොට අපි රසායනික ගණනයේදී වැදගත් වන පරමාණු සම්බන්ධ මිනුම් කිහිපයක්. එතකොට ඇත්තටම මම මෙතරදී මේක නැවත මතක් කිරීමක් කරන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ පරමාණුක ව්‍යුහය පිළිබඳව හදාරනකොට මේ ඇතැම් කරුණු අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මට හිතුණා නැවත මෙතන මේ රසායනික ගණනයට සම්බන්ධවත් මේ කරුණු පොඩ්ඩක් අපි මතක් කරගන්න එක හොඳයි කියන එක. එතකොට මේවයින් ඇතැම් මේවා ඔයගොල්ලෝ හොඳට අහලා හුරු පුරුදු වේවා. ඇතැම් මිනුම් ඔයගොල්ලෝ හොඳින් අහලා පුරුදු වේවා. නමුත් ඒවා අපි භාවිතයේදී යම් වැරදි සිද්ධ කරනවා. මේ පාඩම් මාලාව පුරාවට මම ඔයගොන්ට එහෙම විශේෂිත කරුණු ටිකක් කියනවා. ඔයගොල්ලෝ කුමන පොතකින් අධ්‍යයනය කළත් කුමන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තත් බොහෝ විට ඔයගොල්ලෝ මේ වැරදි කරනවා. නිසා හොඳින් අවධානයට ලක් කරොත් ඔයගොන්ට පෙනෙයි මං සුවිශේෂී කරුණු ඔයගොන්ට විස්තර කරන බව. right. මේ පාඩමේ රැඳිලා ඉඳලා ඔයගොල්ලෝ තේරුම් ගන්න මම මතක් කරනවා මේ තැන්වලදී මොනවද මේ විශේෂිත තැන් සහ මොනවද අපි වරද්දන්නේ කියන එක. right. ඒතර මේ පරමාණුවක් සම්බන්ධ ප්‍රධානම මිනුම් දෙකක් තමයි පරමාණුක ක්‍රමාංකය කියන එකයි පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන එක. ඇත්තටම මේක අපි සාමාන්‍ය පෙළ අධ්‍යයනය කරනකොට ඉගෙන ගත් එකක් පරමාණුක ක්‍රමාංකය. atomic number. මේක ඔයගොල්ලෝ නොදන්න එකක් නෙවෙයි. මේක අපි සම්මත සංකේතය භාවිත කරන Z capital Z අකුරක් අපි පාවිච්චි කරන්නේ. එතකොට මොකක්ද මේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ? පරමාණු ක්‍රමාංකය. එතන මේ පරමාණු ක්‍රමාංකය කියන සංකල්පය බිහි වෙන්නේ 1913න් පස්සේ. 1913න් පස්සේ. මේ 1913 දී මොස්ලි කියලා විද්‍යාඥයෙක්. ඔයගොල්ලෝ මතකයි මේ සිද්ධිය. මොස්ලි කියන පුද්ගලයා මේ එවකට දැනගෙන හිටපු එක් මූලද්‍රව්‍යයන්ගේ න්‍යෂ්ටි තියෙන න්‍යෂ්ටික ආරෝපණය කියන එක පරීක්ෂණාත්මකව ගන්න කළා. මේක අපි පරමාණු ව්‍යුහයේ පාඩමේදී පළවෙනි පාඩමේදී හඳුනාගත්ත කරුණක්. මම මේ කරන්නේ නැවත මතක් කිරීමක්. ඒතර මොස්ලි 1913 දී තමයි මේ අර X කිරණ ඇසුරින් කරපු පරීක්ෂණයකින් මේ හොයාගන්නේ එවකට හඳුනගෙන හිටපු මූලද්‍රව්‍යයන්ගේ. එතකොට මූලද්‍රව්‍ය ටිකයි දැනගෙන හිටියේ. ඒ මූලද්‍රව්‍යයන්ගේ න්‍යෂ්ටික ආරෝපණය කියන එක එයා ගන්න කළා. කවුද ගන්න කළේ? මොස්ලි 1913 දී. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ පරමාණුවක් ගත්තම පරමාණුක න්‍යෂ්ටි ප්‍රධානම අංශු දෙකක් නේ තියෙන්නේ. ඒ තමයි නියුට්‍රෝනය සහ ප්‍රෝටෝනය. ඔයගොල්ලෝ හඳුනාගත්ත විදිහට නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ. උදාසීනයි. විද්‍යුත් වශයෙන් උදාසීනයි. නමුත් ප්‍රෝටෝනයට තියෙනවා ධන ආරෝපණයක්. ප්‍රෝටෝනයට ඉලෙක්ට්‍රෝනට සමාන ධන ආරෝපණයක්. 1.6.2
10 ඍණ 19යි කූලෝම්. කූලෝම් 10 ඍණ 19යි. මේක තමයි ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. එතකොට ප්‍රෝටෝනයටත් මීට සමානම ආරෝපණයක් තියෙනවා. ඒක ප්‍රතිවිරුද්ධයි. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සංඛ්‍යාත්මක සමාන ලකුණින් ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් ප්‍රෝටෝනයට තියෙනවා. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඒකේ සාපේක්ෂ ආරෝපණය අපි කියනවා ඍණ 1යි කියලා. ඒ විදිහට ප්‍රෝටෝනයේ සාපේක්ෂ ආරෝපණය අපි කියනවා ධන 1යි. يعني කූලෝම් වලින් නමගේ මේක. නමුත් අපි සාපේක්ෂ ආරෝපණය කියන එක ඒ කියන්නේ එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණය ඍණ 1ක් කියලා ගන්නවා. ඒතර ඒකකයක් නෙවෙයි. එක ප්‍රෝටෝනික ආරෝපණය ධන 1ක්. සාපේක්ෂ ආරෝපණය. එතකොට ඒක කූලෝම් වලින් ප්‍රකාශ කරපුවා මගේ මේක. දෙකම සංඛ්‍යාත්මකව සමානයි. දැන් ඉලෙක්ට්‍රෝනයේ ඍණ ප්‍රෝටෝනයේ ධන. දැන් ඉලෙක්ට්‍රෝනයේ ඍණ නිසා මෙතන 10 ඍණ 19යි කියලා ප්‍රෝටෝනයේ ධන නිසා මෙතන ධන 19 එහෙම නෙවෙයි. මේ 10 ඍණ 19 කියන්නේ ඍණ සංඛ්‍යාවක් නෙවෙයි. දශම සංඛ්‍යාවක් කියන එක. නිසා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණිත මේ ගානමයි ප්‍රෝටෝනයේ ආරෝපණිත මේ ගානමයි. ඒතර සාපේක්ෂ ආරෝපණිත ධන 1යි. ඒතර දැන් මේ මොස්ලි මේ එක් පරමාණුවේ න්‍යෂ්ටි සාපේක්ෂ ආරෝපණය ගණනය කළා. එමගින් යාට ලැබුණා දැන් මේ සාපේක්ෂ ආරෝපණය ලැබෙන්නේ ප්‍රෝටෝන නිසා කියලා මම කිව්වනේ. එහෙනම් ඒ ලැබෙන සාපේක්ෂ ආරෝපණය සමාන වෙනවා ඒ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට. රයිට්. එහෙනම් බොහොම වැදගත් සිද්ධියක් දැන් එනවා. මොකක්ද මේ මොස්ලි මේ න්‍යෂ්ටික ආරෝපණය ගණනය කරන් පස්සේ ඒකෙන් හඳුනගත්තා විද්‍යාඥයෝ ඒ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන කීයක් වෙන්න ඕනද කියන එක. ප්‍රෝටෝන ගාන. එතකොට අන්නේ පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි අපි කියන්නේ පරමාණුක ක්‍රමාංකය කියලා. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකයට සමානයි. එතකොට විද්‍යුත් වශයෙන් උදාසීන පරමාණුවක නම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන ප්‍රෝටෝන ගානක් තියෙන පරමාණුක නම් එතකොට මේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානටත් සමානයි. ඒ නිසා පරමාණුක ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. ඉතින් ඒක සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. රයිට්. ඒතර ඒක සංකේත කරන්නේ Z අක්‍රිකේ. රයිට්. ඒතර අනිත් සිද්ධිය තමයි ස්කන්ධ ක්‍රමාංකය. mass number ස්කන්ධ ක්‍රමාංකය. අපි මේවා හොඳින් තේරුම් ගමු. අර දන්නවා කියලා හිතන්නේ නැතුව මේවා හොඳට තේරුම් ගන්න try කරන්න. අපි මේක සංකේත කරන්නේ A වලින්. mass number ස්කන්ධ ක්‍රමාංකය. අත atomic mass. right. එතකොට මේ ස්කන්ධ ක්‍රමාංකය කියන සංකල්පය ගොඩනැගෙන්නේ කොහොමද? ස්කන්ධ ක්‍රමාංක කියන සංකල්පය ගොඩනැගෙන්නේ මේ 1932 පස්සේ. මම කිව්වා 1913 දී මේ පරමාණු ක්‍රමාංකය කියන එක ගොඩනැගෙන්නේ. හැබැයි ඊට ගොඩාක් කාලයකට පස්සේ තමයි ස්කන්ධ ක්‍රමාංකය කියන එක සංකල්පය බිහි වෙන්නේ. මේ කිසියම් මූලද්‍රව්‍යයක අනන්‍යතාවය ප්‍රකාශ කරන සංකල්ප දෙක තමයි මේ. අනන්‍යතාවය කියන්නේ දැන් සෝඩියම් ගත්තොත් සෝඩියම්ට නිශ්චිත පරමාණු ක්‍රමාංකයක් තියෙනවා. පරමාණු ක්‍රමාංක 11යි. නිශ්චිත ස්කන්ධ ක්‍රමාංකයක් තියෙනවා 23යි. ඒතර පරමාණු ක්‍රමාංකය 11 වෙලා ස්කන්ධ ක්‍රමාංකය 23 වෙනවා නම් ඒතර අනිවාර්යෙන් මේ මූලද්‍රව්‍ය මොකක්ද? සෝඩියම්. දැන් ඒ වගේ කාබන් ගත්තොත් දැන් පරමාණු ක්‍රමාංකය 6යි. ස්කන්ධ ක්‍රමාංකය 12යි. ඒතර පරමාණු ක්‍රමාංකය 6ක් වෙලා ස්කන්ධ ක්‍රමාංකය 12ක් වෙනවා නම් අනිවාර්යෙන් මේ මූලද්‍රව්‍ය මොකක්ද? කාබන්. ඉතින් ආන් එකයි කියන්නේ මේ ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය ඒ මූලද්‍රව්‍ය අනන්‍යතාවය තහවුරු කරනවා. අනන්‍යතාවය තහවුරු කරනකින් අදහස් කළේ මේ මූලද්‍රව්‍ය තමයි කියලා නිශ්චිතවම එමගින් කියන්න පුළුවන් වෙනවා. හොඳයි. එහෙනම් දැන් 1932 දී මේ පරමාණු සම්බන්ධ වැදගත් සොයා ගැනීමක් සිදු කරනවා. ඒ තමයි නියුට්‍රෝනයේ සොයා ගැනීම. ජේම්ස් චැඩ්වික් විසින් නියුට්‍රෝනයේ සොයා ගැනීම. ඒතර නියුට්‍රෝනය සොයා ගැනීමත් එක්ක පරමාණුවක් තුල
පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ඒකේ ස්කන්ධයට දායක වෙන ප්‍රධාන අංශ ටික හඳුන ගන්නවා. ස්කන්ධයට දායක වෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒතර දල වශයෙන් ගත්තම ආසන්න වශයෙන් ගත්තම ප්‍රෝටෝන ස්කන්ධය නියුට්‍රෝන ස්කන්ධයට සමානයි. සාපේක්ෂ ස්කන්ධය දෙකේම එකම අගයක්. සංඛ්‍යාත්මක අගය ගත්තොත් සුළු වෙනසක් තියෙනවා. නියුට්‍රෝන ස්කන්ධය චුට්ටක් වැඩි ප්‍රෝටෝනයට වඩා. නමුත් අපි දල වශයෙන් ගත්තම සමානයි. ඒතර මේ චැඩ්වික් 1932 දී ස්කන්ධ ක්‍රමාංකය කියන සංකල්පය බිහි කරන්නට හේතු වන මේ නියුට්‍රෝන ඉස්සා ගැනීම සිද්ධ කරනවා. ඒතර ඒ අනුව මේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක බිහි වෙනවා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ සහ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන. ප්‍රෝටෝන සංඛ්‍යාව ධන නියුට්‍රෝන සංඛ්‍යාව. මේක ඔයගොල්ලෝ O level පන්තියේදී ඉඳලා දන්න එක. රයිට්. ඒකට කමක් නැහැ. අපි මේවා හඳුනගමු. මේ පොඩි දේවල් ඇත්තටම පෙලක් වෙලාවට ළමයි දන්නේ නැහැ. අපි රසායන විද්‍යාව කරාට නේද සමහරට අවුරුදු 2ක් 3ක් 4ක් රසායන විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. නමුත් සමහරට මේවා හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දන්නේ නැති කරුණු එකතු වෙලා ගියාම මොකද වෙන්නේ? රසායන විද්‍යාව කියන එක අමාරු විෂයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ හොඳින් අධ්‍යයනය කරන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන. රයිට්. එතකොට මේ මූලද්‍රව්‍යක සංකේතයේ සමග මේක අපි නිරූපණය කරන ක්‍රමයක් තියෙනවා. සම්මත ක්‍රමයක්. දැන් අපි හිතමු ආවර්ත වගුවේදී අපි ඒකේ මූලද්‍රව්‍ය වල සංකේතෙත් එක්ක මේක නිරූපණය කරන ක්‍රමයක් තියෙනවා. දැන් අපි හිතමු කාබන් කියන මූලද්‍රව්‍ය. ඒතර ඒකේ සිම්බල් එක සංකේතය කැපිටල් C. මෙහෙම එක ආවර්ත වගුවේ අර කොටුවක් තුල මෙහෙම තියෙනවා. මේක නොදන්න කෙනෙක් නෑනේ. රයිට්. එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ ගොඩාක් වෙලාවට මේ මූලද්‍රව්‍ය සංකේතෙත් එක්ක මේ වම් පැත්තේ පහළ ඉලක්කමක් තියෙනවා. වම් පැත්තේ ඉහළ ඉලක්කමක් තියෙනවා. දැකලා තියෙනා නේද? කොහොම හොඳින්ම දන්නවා මෙහෙම තියෙනවා. මොනවාද මේ තියෙන්නේ? මොකක්ද මේ තියෙන පහළ ඉලක්කම? මේක. මේ තමයි පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය. අර අපි කියපු සංකේත වලින් කිව්වම Z කියන එක තමයි මේ තියෙන්නේ. පරමාණු ක්‍රමාංකය Z. එතන මේ උඩින් තියෙන්නේ මේ ඒ තමයි ස්කන්ධ ක්‍රමාංකය. atomic mass, atomic weight. the mass number ස්කන්ධ ක්‍රමාංකය. තමයි මේ. අර අපේ සංකේතයේ සම්මත සංකේතය A. ඉතින් එහෙනම් මේක දැන් පැහැදිලිනේ. ඒතර දැන් විවිධ මූලද්‍රව්‍යයත් එක්ක මේක තියෙනවා. ඉතින් ඇතැම් වෙලාවට බහුවර්ණ ප්‍රශ්නවලදී ඕක දන්නවද කියන එකත් අහලා තියෙනවා. ඕක දන්නවද කියන එකත් අහලා තියෙනවා. ඉතින් මේක ඇත්තට 9 පන්තියේදී විද්‍යාවට ඉගෙන ගන්න. ඒ වුණාට ඉතින් ඒ ලෙවල් එකටත් අහනවා. මොකද දැන් හිතන්න සෝඩියම් කියන මූලද්‍රව්‍යය තියෙනවා. හරිද? සෝඩියම් තියෙනවා. එතකොට මෙතන යාගේ තියෙනවා 11යි. 11යි පරමාණු ක්‍රමාංකය 11යි. ඒ කියන්නේ ආවර්තවගේ 11 වෙනි තැන තමයි මෙයා ඉන්නේ. 1 2 කියලා ගත්තම සාපේක්ෂ පිටුම. මෙතන තියෙනවා 23යි. අන්න 23යි. රයිට්. එහෙනම් දැන් මේකේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ප්‍රෝටෝන තියෙන්නේ 11යි. මේ තියෙන ප්‍රෝටෝනනේ. එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඒත් 11යි. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් මේකේ නියුට්‍රෝන කීයක් තියෙනවද? නියුට්‍රෝන තියෙන්නේ නේද? මේකෙන් 11ක් අඩු කරන්න. 23න් 11ක් අඩු කරන්න. තේරෙනවා? මේකේ 12ක් නියුට්‍රෝන තියෙනවා. අපි මේ සංකේතය නිරූපණය කරන සෝඩියම් පරමාණුවේ නියුට්‍රෝන 12ක් තියෙනවා. ඉතින් ආන්ගේ විදිහට අපිට මේක ගන්න පුළුවන්. දැන් අපි තවත් උදාහරණයක් බලමු. දැන් හිතන්න ක්ලෝරීන්. අනු ක්ලෝරීන්.
සූත්‍රයේ යාගේ මෙතන තියෙන්නේ අර ආවර්තවගේ ලියනකොට 17. අපි තුමු මෙතන තියෙනවා 35යි කියලා. තියෙනවා. අන්න දැන් ඔයාලට පුළුවන් කියන්න ප්‍රෝටෝන ගාන. කීයද? ප්‍රෝටෝන 17යි. ඉලෙක්ට්‍රෝන ඒත් 17යි. නියුට්‍රෝන 35 ඍණ, ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ ඍණ පරමාණුක ක්‍රමාංකය. එහෙම කියන්න පුළුවන් නේද? ස්කන්ධ ක්‍රමාංකය ඒ කියන්නේ A ඍණ Z. right. එහෙනම් දැන් කීයක් දෙන්නේ? 18යි. ඉතින් අපිට ওই විදිහට මේ ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය කියන්න පුළුවන්. දැන් ඉතින් මේ ගණනය කරනකොට රසායනික ගණනයේදී ඔයගොල්ලන්ට හුරු නේද මවුල ගණන්, සාන්ද්‍රණ ගණන්, ස්ටොයිකියෝමිතිය නේ ඕවා. දැන් හිතනවා ඉතින් හතරවෙනි පාඩමෙත් මේවා නැද්ද? ඒවා ඉදිරියට තියෙනවා. අපි ඒවට එමු. ඊට ඉස්සෙල්ලා අපි මේ කරුණු හොඳින් තේරුම් ගමු. මේ කරුණු අපි ඉතාම හොඳින් තේරුම් ගමු. එතකොට මේ ගණනය කියන එක ඔයගොල්ලන්ට කිසිම හේතුවක් නිසා අසීරු නොතේරෙන එකක් බවට පත් වෙන්නේ. ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි එනවා මාතෘකාවකට මේ පරමාණුක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය. atomic weight. එතනම් atomic mass. atomic mass එහෙම නැත්නම් atomic weight. mass weight කියන දෙකම කියන ස්කන්ධය. right. මෙහිමයි. දැන් මේ පරමාණුවක් ගත්තම ඒ පරමාණුවට තියෙන ස්කන්ධයක්. පරමාණුවට තියෙන ස්කන්ධයක්. ඒ පරමාණුයේ ස්කන්ධයට හේතු වෙන්නේ මොනවද? ඒ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන සහ වෙනත් උපපරමාණු කාංශු. ඒතර මේවා එකහුව වෙලානේ පරමාණුව හැදිලා තියෙන්නේ. එහෙනම් දැන් පරමාණු ස්කන්ධය කියන්නේ මේවයි එකතුව. දැන් අපි කාබන් පරමාණු ස්කන්ධය කිව්වොත් ඒතර මොනවද? කාබන්ට ප්‍රෝටෝන 12ක් තියෙනවා. ප්‍රෝටෝන 6ක් තියෙනවා. ඒකේ ස්කන්ධය දන නියුට්‍රෝන අපි හිතමු 6ක් තියෙනවා. ඒකේ ස්කන්ධය දන ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අන්නේ ඔක්කොගෙම එකතුව තමයි පරමාණු ස්කන්ධය කියන්නේ. හැබැයි දැන් අර අපි දන්න වස්තුන්ගේ වගේ ද්‍රව්‍යයන්ගේ වගේ මේ ස්කන්ධය අපිට මනින්න පුළුවන්ද? දැන් ඔබට අවශ්‍යයි මේ උණු කැටේ ස්කන්ධය මනින්න. ඉතින් මේක අපි තරාදියක් උඩ තියලා අපිට මේක ස්කන්ධය මැන ගන්න පුළුවන්. ස්කන්ධය මනින්නේ මොකකින්ද? තලාදියකින්. එහෙම නැත්නම් තුලාවකින්. විද්‍යාගාරයේ තියෙන රසායනික තුලා, ඉලෙක්ට්‍රොනික බැලන්ස්, ඒ වගේ එක එක ඒවා තියෙනවා. තේ දඬු තුලා, සිව් දඬු තුලා මම යමුලිනුත් මතක් කළා. ඉතින් දැන් ඒ වෙයින් පුළුවන් ද පරමාණු ස්කන්ධය මනින්න? දැන් අපිට සෝඩියම් පරමාණුවක් මනින්න ඕන නම් තරාදියක් ගෙනල්ලා තරාදියේ එක පැත්තක සෝඩියම් පරමාණු තියලා අනිත් පැත්තෙන් පඩි දාලා මනින්න පුළුවන්ද? බැහැ. ඒක කරන්න බෑ. මොකද මේක ඉතා කුඩා ඇහැට පේන්නේ නැති සිද්ධියක්. රසායන විද්‍යාව කියන්නේ ඒවා. අනික් විෂයන් වලදී අපි කතා කරන්නේ මේ ඇහැට පේන දේවල් ගැනනේ. ජීව විද්‍යාවදී ඉගෙන ගන්නදී අඩුතරම යන්වික්ෂන් හරි බලන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝපෙන් හරි පුළුවන්. හැබැයි රසායන විද්‍යාව ගන්න අපි මේ පරමාණු, ඉලෙක්ට්‍රෝන මේවා තාම ලෝකේ කවුරුත් දැක්කේ නැහැ. එහෙම බලන්න පුළුවන් උපකරණ නේ. ඒ නොපෙනෙන ලෝකය ගැන තමයි අපි කෙමිස්ට්‍රි වලදී ඉගෙන ගන්න. ඉතින් මේ කෙලින්ම ස්කන්ධය මනින්න බෑ. හැබැයි වක්‍ර ලෙස විද්‍යාඥයෝ මේ හැමදේම මැනලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය කීයද? ප්‍රෝටෝන ස්කන්ධය කීයද? නියුට්‍රෝන ස්කන්ධය කීයද? මේ හැමදේම මැනලා තියෙනවා. නමුත් දැන් අර ඍජු මිනුමක් අපිට ගන්න බෑ. ඉතින් ඒ නිසා ද විද්‍යාඥයෝ මේ ස්කන්ධය ප්‍රකාශ කරන්න ක්‍රම හිව්වා. අර කෙලින්ම ස්කන්ධය ප්‍රකාශ කරන්න බැරි නිසා ක්‍රම හිව්වා. එතකොට දැන් මේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනකොට
මේ පරමාණු කෙනෙක් ඊටා කුඩා එකක් නිසා ඒකේ ස්කන්ධය ඍජු මිනුමක් ගන්නවට වඩා වෙනත් කිසියම් ස්කන්ධයකට සාපේක්ෂව ප්‍රකාශ කිරීම වඩාත් පහසුයි කියන එක විද්‍යාඥයෝ තේරුම් ගත්තා. වෙනත් ඒ කියන්නේ කිසියම් පරමාණුක ස්කන්ධය තවත් අපි තෝරගන්න කිසියම් සම්මත පරමාණුක ස්කන්ධය වගේ කී ගුණයක්ද කියලා සංසන්දනය කරලා කියනවා. එතකොටත් අගයක් ලැබෙනවනේ. මේක අපි මේ සාමාන්‍ය කටයුතු වලදී නිතර කරන දෙයක්. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න අපි හිතමු මේ ගවයෙක් ඉන්නවා. දැන් මේ ගවයාට කිසියම් ස්කන්ධයක් තියෙනවා. දැන් ගවයාට කිසියම් බරක් තියෙනවා. ඒතර ඔන්න මිනිස්සෙක් ඉන්නවා. එයාට කිසියම් ස්කන්ධයක් තියෙනවා. ගවයාටත් කිසියම් ස්කන්ධයක් තියෙනවා. දැන් මිනිස්යාට සාපේක්ෂව ගවයා ගොඩක් විශාලයිනේ. එයාගේ බර වැඩි. එයා විශාලයි. අපි හිතමු අලියෙක් ඉන්නවා. ඒතර අලියටත් ස්කන්ධයක් තියෙනවා. අලියටත් ස්කන්ධයක් තියෙනවා. දැන් ඕනේ නම් අපිට පුළුවන් මේ මිනිසාගේ ස්කන්ධය තරාදියකින් මැනලා මේ ස්කන්ධයක් කියනවා. නේද? ඉතින් අපිට ගවයාත් කිසියම් තරාදියකින් මැනලා ස්කන්ධය කියනවා. අපි කොහොම හරි අලියගේ ස්කන්ධයත් ලොකු තරාදියකට දාලා මැනලා කිව්වයි කියමුකෝ. ඔයාලා හිතන්නේ එහෙම පුළුවන්ද කියලා? එහෙම තරාදිත් තියෙනවා. දැන් ලොරියක ස්කන්ධය උනත් කියන්න පුළුවන් තරාදි තියෙනවා. එහෙම කියනවත් නේ. දැන් ඒක අපේ මාතෘකාව නෙවෙයි. ඉතින් එහෙම මනිනවා වෙනකොට අපිට මෙහෙමත් කියන්න පුළුවන් නේද? දැන් මේ ගවයාගේ ස්කන්ධය කීයද? අපි කියමු මෙහෙම මේ මිනිස්යාගේ මේ මිනිසාගේ ස්කන්ධය වගේ 5 ගුණයයි. ඒ කියන්නේ දැන් මිනිසාගේ ස්කන්ධය එකයි නම් ඒ වගේ 5 ගුණයයි ගවයාගේ ස්කන්ධය. එතකොට මේ අලියාගේ ස්කන්ධය කීයද? අපි හිතමු ඒ වගේ 25 ගුණයයි. මිනිසාගේ ස්කන්ධය වගේ අපි හිතමු 25 ගුණයයි. එතකොට දැන් මිනිසාගේ ස්කන්ධය අපි දන්නවා නම් අපි හිතමු මිනිසාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40යි. එහෙනම් දැන් ගවයාගේ ස්කන්ධය ඒ වගේ 5 ගුණයයි නම් 40ව 5යි 200යි. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්. එතකොට මෙයා 25 වරක් 4යි 40යි. එතකොට අපිට මේ විදිහට කියන්න පුළුවන්. අගයක්. එතකොට ආන්ගේ විදිහට අපිට මේ සංසන්දනාත්මකව ස්කන්ධය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට දැන් විද්‍යාඥයෝ තෝක කළා. පරමාණු අර ඊටා කුඩා ඒවා නිසා පරමාණු වල ස්කන්ධය ඍජුව මනිනවා වෙනුවට ඒගොල්ලෝ තීරණය කළා කිසියම් පරමාණුක ස්කන්ධයට සංසන්දනාත්මකව ප්‍රකාශ කරොත් වඩා පහසුයි නේද කියන එක. ඉතින් ආන් එතනින් තමයි බිහි වුණේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සංකල්පය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය වනිනවා වෙනුවට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස ප්‍රකාශ කරනවා. relative atomic mass කියන එක. ඒ කියන්නේ කිසියම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ වෙනත් පරමාණුක ස්කන්ධය මෙන් අපි සලකන ලබන පරමාණුව කී ගුණයක ස්කන්ධයක් පෙන්වනවද කියන එක. දැන් මම කියන්නේ මිනිසාගේ ස්කන්ධය මෙන් 5 ගුණයයි ගවයාගේ ස්කන්ධය. අලියා ඒ වගේ 25 ගුණයයි. අන්න ඒ වගේ. ඉතින් ආන් එතනදී මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන සංකල්පය බිහි වුණා. අගේ සංසන්දනාත්මකව ප්‍රකාශ කරා. එතකොට දැන් කිසියම් මූලද්‍රව්‍යක පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව ප්‍රකාශ කරපුවාම ලැබෙන අගයට තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. කාගේ ස්කන්ධයට සාපේක්ෂවද ප්‍රකාශ කරන්න කියලා. සම්මතිය ලෙස ගන්නේ කාගේ ස්කන්ධයට. එතකොට මේ සංකල්පෙ බීවිච්ච මුල් කාලේ මේ සම්මතයේ ලෙස ගත්තේ හයිඩ්‍රජන් පරමාණු.
හයිඩ්‍රජන් වගේ ඔක්සිජන් කී ගුණයක් බරයිද? කැල්සියම් කී ගුණයක් බරයිද? අන්න එහෙම ප්‍රකාශ කළා. පසු කාලයක ඒ සම්මතය අයින් වෙලා ඔක්සිජන් පරමාණු සම්මතය ලෙස පාවිච්චි කළා. ඔක්සිජන් පරමාණුයේ ස්කන්ධයෙන් 16 එකක් කියන එක අරන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. දැන් මේවා දැන් පහුවෙලා ඉවරයි. මේවා දැන් ඉවත් වෙලා ඉවරයි. නිසා අපි ඔය ගැන විස්තර අවශ්‍ය නැහැ. ඊට පස්සේ සම්මතයකට එනවා මේ කාබන් කියන මූලද්‍රව්‍ය භාවිත කරලා සම්මතය ගොඩනගනවා. එතෙන්දී භාවිත කරනවා කාබන් 12 කියන සමස්ථානික C12. මෙයා කාබන්ට සමස්ථානික තුනක් තියෙනවනේ. ඒතර මෙතෙන්දී පාවිච්චි කරා මේ C12 කියන සමස්ථානිකය. ඒක තමයි වඩාත් සුලභ කාබන්ගේ සමස්ථානිකය. Cl12 තෝරගන්නත් හේතු තියෙනවා. නමුත් අපේ විෂය නිර්දේශ සීමාව තුළ අපි ඒවා ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනකොට මේ පරමාණුක ස්කන්ධ පරිමාණය කියන එක ගොඩනගා ගත්තේ පරමාණුක ස්කන්ධ පරිමාණය. දැන් හොඳට මේ ටික තේරුම් ගන්න ඕන. මේවා නොදැන ගණනය කරලා වැඩක් නෑ. atomic mass scale පරිමාණය. පරිමාණික අවශ්‍යතාවය ආව. අතර atomic mass scale එක ගොඩනගනකොට පරමාණු ස්කන්ධ පරිමාණය ගොඩනගනකොට දැන් වර්තමානයේ ඒ පරිමාණය ගොඩනගලා තියෙන්නේ අර කාබන් 12 කියන සමස්ථානිකය සලකලා ඒ කාබන් 12 කියන සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් ගත්තම අන්න ඒ ස්කන්ධය සම්මතයේ ලෙස ගත්තා. මොකද්ද ගත්තේ? කාබන් 12 කියන පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. ඒක මේ කාබන් 12 පරමාණු ස්කන්ධය 12න් බෙදපුවාම ඒ 12න් පංගුවක් ගත්තා මේ පරමාණුක ස්කන්ධ පරිමාණය ගොඩන කරනකොට ස්කන්ධ ඒකක එකයි කියලා ගත්තා. එතකොට මේක ඉංග්‍රීසියෙන් කියන්නේ atomic mass scale නැත්නම් unit පරමාණු ස්කන්ධ ඒකකය. ඒතර ඒක කෙටි කරලා ඉස්සර භාවිත කරනවා AMU කියලා. atomic mass unit. ඒතර මේ කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් ගත්තම අන්නේ ඒක අපි ප්‍රකාශ කරනවා 1 AMU කියලා. 1 AMU. කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එක. ඒතර ඔය AMU කියන එක අද භාවිත කරන්නේ. අද අපි ඒක භාවිත කරන්නේ. දැන් ඔයගොල්ලෝ පරණ ප්‍රශ්න පත්‍ර ගත්තොත් ඒවේ තියෙන AMU කියන එක අපි ඒක භාවිත කරන්නේ. ඒතර මේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය ඒ කියන්නේ 1 AMU කියලා කියන්නේ 12න් එකයි කාබන් 12 පරමාණු ස්කන්ධය කියන එක. කාබන් 12 පරමාණු ස්කන්ධය කියන එක තමයි කියන්නේ. හැබැයි අද ඔය 1 AMU කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ වෙනුවට අපි කියන්නේ 1 U. මේ 1 AMU කියන එක. කියන්නේ 1 U. ඒක තමයි වර්තමානයේ පාවිච්චි. ඒක 1 DA කියලාත් කියනවා. 1 DA. මේක ඒකකයක් නෙමෙයි ඇත්තටම. අර කෙටියෙන් ප්‍රකාශ කිරීම. 1 U 1 DA පරණ පොත්වල තියෙන විදිහට 1 AMU. නිසා අපි මේ 1 U කියන එක පාවිච්චි කරමු. ඒතර 1 U කියලා කියන්නේ මෙන්න මේක. කාබන් 12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එක තමයි 1 U එහෙමයි නැත්නම් 1 DA කියලා කියන්නේ. එතකොට දැන් මේ 1 AMU කියන එක හරියටම ගණනය කරලා තිනවා. මේක කොච්චරයිද කියන එක. ඇත්තටම මේවා ගණනය කරලා තියෙන වර්තමානයේ නම්
මේ ස්කන්ධ වර්ණාවලි මානය කියන උපකරණය පාවිච්චි කරලා. මේ ස්කන්ධ වර්ණාවලි මානය කියන mass spectrometer කියන උපකරණයෙන් ඊටාම නිවැරදිව පුළුවන් දශම ස්ථාන ගණනාවකට ඊටාම නිවැරදිව මේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මනින්න පුළුවන්. ත්‍රිවෙන් තමයි මැල්ලක් තියෙන්නේ. එතකොට දැන් මේ පරමාණුක ස්කන්ධ ඒකකය ඒ කියන්නේ 1 mu එහෙම නැත්නම් 1 u කියන්නේ කාබන් 12 පරමාණු ස්කන්ධෙන් 12 එක. ඒතර එහෙම ගියාම කාබන් 12 පරමාණු ස්කන්ධය කියන එක සමාන වෙනවා. මේ කියන්නේ කාබන් 12 පරමාණුක ස්කන්ධය කියන එක සමාන වෙනවා. මේක සමානයි මොකටද? මේක සමානයි අර 12 u කියන එකට. නැත්නම් 12 mu කියන එකට. මේක සමානයි. මොකද මේකෙන් 12 එකනේ 1 u කියලා කිව්වේ. ඒ නිසා. ඔන්න හොඳට මේක තේරුම් ගන්න. එතකොට දැන් මේකට අපි දන්න අර සම්මත ඒකක වලින් අගයක් කියන්නත් පුළුවන්. ඒක සම්මත ඒකක වලින් අගයක් කියන්නත් පුළුවන්. එතකොට එහෙම කිව්වම මේ 1u කියන එක එහෙම නැත්නම් 1 mu කියන එක සමාන වෙනවා. අපි mu අමතක කරමු. ඒක අර මට හුරු නිසා කියවෙන්නේ 1u කියන එක සමාන වෙනවා 1.664 වැඩි කිරීම 10-24 වෙනි බලයට ග්‍රෑම්. මේක මතක තබා ගැනීමක් අවශ්‍ය වෙන්නේ. මේක සමාන වෙනවා. 1u කියන එක මෙන්න මේකට සමාන වෙනවා. ඒතර මේක ඇත්තටම ආසන්න වශයෙන් සමාන වෙනවා කාබන් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයට. මේක ආසන්න වශයෙන් සමාන වෙනවා හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයට. හරියටම නේ ආසන්න වශයෙන් දැන් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය කියන්නේ 1.66 10-24 ග්‍රෑම් කියලා අපි ගන්න. ආසන්න වශයෙන්. මොකද හයිඩ්‍රජන් පරමාණුව කාබන් 12 පරමාණුවකින් 12න් පංගුවකට තමයි ආසන්න වශයෙන් සමාන වෙන්නේ. එතකොට මේ අනුව 1 ග්‍රෑම් කියන එක සමාන වෙනවා. ඔලා 1 u කියන එක මේක නම් එතකොට 1 ග්‍රෑම් කියන එක සමාන වෙනවා එක බෙදීම මේ සංඛ්‍යාවට. එක බෙදීම මේ සංඛ්‍යාවට. එක බෙදීම 1.66 10-24ට සමාන වෙනවා. එතකොට ඒක සුළු කරාම මේ එක බෙදීම මෙන්න මේක සමාන වෙනවා 6.02කට. ඒතර මේ ඍණ ඉරවුට්ට ගියාම 10-23ක් වෙනවා. අනජු වලින් 1 ග්‍රෑම් කියන එක 6.02 10-23. දැන් ඔතන මේ ඉලක්කම් මතකයි නේද? මේවා දැන් අපි ඉදිරියේදී කතා කරන අවගැඩ්‍රෝ නම්බර් අවගැඩ්‍රෝ අංකය ආන්ගෙමට සමාන වෙනවා. කියන්නේ 1 ග්‍රෑම් කියන එක පරමාණුක ස්කන්ධ ඒකක වලින් 6.02 10-23කට සමාන වෙනවා. ඒක එන්නේ දැන් මේකෙන් බෙදන්න. එතකොට එන්නේ 0.6.02 ඒක සම්මත ආකාරයෙන් තියපොම තමයි ඔය උත්තරේ එන්නේ. මේක සුළු කරලා බලන්න ඕගොල්ලෝ. එතකොට මං හිතනවා දැන් මේ කියපු සිද්ධිය තේරුම් ගන්න ඇති කියලා. දැන් එකපාරටම ඔක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඉතින් නැවත බලලා ඒක තේරුම් ගන්න. දැන් මේ වීඩියෝ වල වැදගත්කම තමයි ඔයගොල්ලන්ට දැන් ක්ලාස් එක අපි ගන්නුවාම නේද? ඒ ඉගන්නනකොට ඔයගොල්ලෝ තේරුම් ගත්තා බැරි වුණොත් කරන්න දෙයක් නෑ. ඒකට ආයි ඊළඟ අවුරුද්දේ හරි වෙන ක්ලාස් එකකට ගිහිල්ලා හරි තමයි ආයි ඉගෙන ගන්න වෙන්නේ. නැත්නම් දැන් මේක එහෙම නෙවෙයි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට YouTube එකේ ඕන වෙලාවක තියෙනවා. ඕන වාර සංඛ්‍යාවක් ඕන වෙලාවක නැවත බලන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගොල්ලෝගේ දැනුම හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ මහන්සි වෙලා වියදම් කරලා අපේ කාලය ශ්‍රමය වැය කරලා මේ කරන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න කියන ඉල්ලීම ඔයගොල්ලොන්ගෙන් කරනවා. දැන් මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ට නොමිලේ. නමුත් ඔයගොල්ලෝ ඔන්ලයින් පාඨමාලාවක් නේද බොහෝ ගුරුවරු කරන්නේ මුදල් අය කරලා නේද? එතකොට අර වෙනදා වගේම මාසේ පන්ති ගාස්තුටත් වඩා වැඩි මුදලක් ඔයගොල්ලෝගෙන් අය කරනවා. දැන් මම මේක ඔයගොල්ලන්ට කරන්නේ නොමිලේ. ඒ නිසා ඔයගොල්ලෝ මේක ඉගෙන ගන්න, තව යාළුවෙකුටත් මේක ෂෙයා කරන්න නේද? තවත් කෙනෙකුට මේක ඉගෙන ගන්න අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න. ඒක ඔයගොල්ලන්ගේ වගකීමක්, යුතුයකමක්. right. එතකොට දැන් මේ කියන පරිමාණය
කියන්නේ අර පරමාණුක ස්කන්ධ ඒකකය atomic mass unit කියන එකට අනුව අපි හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කළොත් ඒ කියන්නේ මෙන්න මේ හයිඩ්‍රජන් සමස්ථානිකේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කළොත් පරමාණු ක්‍රමාංක 1යි ස්කන්ධ ක්‍රමාංක 1යි වන හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කළොත් ඒක 1.0.9.8යි u වලින් එනවා. මතක තියාගන්න ඕනේ. ඉතින් ඔක අපි නිකන් අර ආසන පූර්ණ සංඛ්‍යාවට 1යි කියලා කියනවා. ඒ විදිහට අපි මේක ඔක්සිජන් පරමාණුවකට ප්‍රකාශ කළොත් ඔක්සිජන් 16 සමස්ථානිකය මේ ඔක්සිජන් සුලභ සමස්ථානිකය ඔක්සිජන් 16 සමස්ථානිකය අපි මේක ප්‍රකාශ කළොත් ඒක එන්නේ 15.9.4.9යි u වලින්. ඉතින් අපි මේක තමයි අර පහසුවට ගණනය කිරීම වලදී 16 කියලා ගන්න. මේ කතාන්තරේ තමයි මම මේ කියන්න හදන්නේ. උදේට තේරුම් ගන්න. right. එතකොට දැන් ඊළඟට තියෙනවා තවත් සිද්ධියක්. ඒ තමයි දැන් බොහොමයක් මූලද්‍රව්‍ය ගත්තම අපි දාන බොහොමයක් මූලද්‍රව්‍ය ගත්තම ඒ මූලද්‍රව්‍ය වලට තියෙනවා සමස්ථානික isotopes සමස්ථානික. ඒ කියන්නේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු වලට එක එක ස්කන්ධ තියෙන්නේ. හරියටම සමාන නේ. දැන් ඔක්සිජන් පරමාණු වර්ග තුනක් තියෙනවා. ඔක්සිජන් 16, ඔක්සිජන් 17, ඔක්සිජන් 18. කාබන් තියෙනවා කාබන් 12, C12, C13, C14 ඒ විදිහට තුන් වර්ගයක්. හයිඩ්‍රජන් උත් එහෙමයි. හයිඩ්‍රජන් ස්කන්ධ ක්‍රමාංක 1, ස්කන්ධ ක්‍රමාංක 2, 3. නේද? ඒක අර ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රීටියම් ඔය විදිහට තියෙනවා. ඒ අනුව දැන් කිසියම් මූලද්‍රව්‍යයක් ගත්තම ඒ මූලද්‍රව්‍ය සාම්පලයක් අපි ගත්තම එතන තියෙන්නේ අර එක් එක් සමස්ථානිකවල මිශ්‍රණයක්. හොඳට මේක තේරුම් ගන්න ඕන. මිශ්‍රණයක්. ස්වභාවිකව තියෙන හිම. ඒ කියන්නේ දැන් අපි විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් වායු සාම්පලයක් නිපදෙවුවොත් H2. එතකොට මේ H2 සාම්පලයේ ඉන්න H පරමාණු හැමෝමලා මේ ස්කන්ධේ තියෙන අය නෙවෙයි. බහුතරයක් 99යි ගාණක්ම තියෙන මෙයා තමයි. හැබැයි මේකේ චුට්ටක් හරි මේ පරමාණු වලින් හැදිච්ච අණුත් තියෙනවා. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකයේ 3 වෙනිවෙන් හැදිච්ච අයත් ඉන්නවා. හොඳට තේරුම් ගන්න ඕන. හොඳට තේරුම් ගන්න. දැන් අපි විද්‍යාගාරයේ O2 සාම්පලයක් හදපුවාම ඒකේ තියෙන මේ O2 වල ඉන්න ඔක්සිජන් පරමාණු ඔක්සිජන් 16යි තමයි වැඩියෙන් ඉන්නේ. හැබැයි චුට්ටක් හරි 17 අයත් ඉන්නවා. 18 අයත් අනිවාර්යෙන් ඉන්නවා. ඒකයි කියන්නේ මේ අපිට ලැබෙන්නේ මූලද්‍රව්‍යක සමස්ථානික මිශ්‍රණයක් විදිහට තමයි ස්වභාවිකව තියෙන්නේ. මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. දැන් ක්ලෝරින් අපි හැදුවොත් විද්‍යාගාරේ ඒකේ ඉන්නේ ක්ලෝරින් 35 ක්ලෝරින් 37 කියන දෙන්නම ඉන්නවා. එහෙනම් දැන් ඔබට තේරෙනවා බොහෝමයක් මූලද්‍රව්‍ය ඉන්නේ සමස්ථානික මිශ්‍රණයක් විදිහට. ඉතින් ඒ නිසා දැන් මේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරනකොට ආයිත් ගැටලුවක් එනවා. අර හැම පරමාණුකම ස්කන්ධය සමාන වුණා නම් අවුලක් නෑ ගැටලුවක් නෑ. මොකද එක එක අය ඉන්නවනේ. එක එක අය ඉන්නවා. ඉතින් එතකොට දැන් ක්ලෝරින්ගේ පරමාණුක ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්නේ කොයි ක්ලෝරින්ද? 35ද 37ද කියන ප්‍රශ්නේ එනවා. ඔක්සිජන් දිත් එහෙමයි 16ද 17ද 18ද ඒවා වෙනස්. ඊළඟට ස්වභාවිකව තියෙන්නේ මේවා මිශ්‍රණයක්. ඉතින් එතකොට දැන් අපි කාබන්ගේ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ කොයි එකිනාට අදාළවද? තුන් දෙනාම ඉන්නවනේ. දැන් කොහොමද විද්‍යාඥයෝ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? ඒක මහා ලොකු සිද්ධියක් නෙවෙයි. අපි සරල කතාන්තරයකට එමුකෝ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න පන්ති කාමරේ නේද? අපි හිතමු ශිෂ්‍යෝ 20 දෙනෙක් ඉන්නවා. ශිෂ්‍යෝ 20ක් ඉන්නවා.
ශිෂ්‍යාවුනුත් ඉන්නවා. ඒතර 20ක් ඉන්නවා. නේද? ඒතර අපි හිතමු මොන හරි අවශ්‍යතාවයකට නේද කියනවා නේද? දැන් අපි හිතමු ඕගොල්ලෝ ඉන්නේ 12 A පන්ති. නේද? අපි හිතමු නේද පන්ති භාර ගුරුවරයාට ඇවිල්ලා විදුහල්පතිතුමා කියනවා මේ පන්තියේ ළමයිගේ බර කීයද කියලා කියන්න කියලා. මේ පන්ති ළමයිගේ බර කීයද? පන්ති භාර ගුරුවරයාට කියනවා මේ පන්ති ළමයිගේ බර කීයද කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනව නේද? අපි හිතමු එක ළමයෙක් ඉන්නවා. අපි හිතමු සුනිල්. අපි හිතමු සුනිල්ගේ බර කිලෝග්‍රෑම් 37යි. ඔන්න දැන් නිමල් ඉන්නවා. නිමල්. අපි හිතමු නිමල්ගේ බර කිලෝග්‍රෑම් 63යි. කෙට්ටුවෙක් කෙනෙක්. ගොඩක් මහත් කෙනෙක්. ඉතින් එහෙම ඉන්නවනේ නේද? 63යි. තව දැන් අපි තව කවුරු හරි උපුල්ලේ ඉන්නවා. ටිකක් නේද මන්ද පෝෂණي හැදිච්ච කෙනෙක්. එයාගේ බර අපි හිතමු 32යි. ඉතින් දැන් 20ක් ඉන්නවා. දැන් මේ එක එක අයට එක එක ස්කන්ධ තියෙන බරවල් තියෙන. දැන් ප්‍රින්සිපල් අහනවා මේ පන්ති ළමයිගේ බර කීයද? දැන් මොකද කරන්නේ? කොහොමද අපි උත්තරයක් දෙන්නේ? අපි හිතමු දැන් කොහොමද උත්තරයක් දෙන්නේ? අපි හිතමු දැන් මේ ප්‍රශ්නේ අහන්නේ පන්ති භාර ගුරුවරයාගෙන් නෙවෙයි. අපි හිතමු පන්ති භාර ගුරුවරයා අපි හිතමු මේ සිංහල ගුරුවරයෙක්. පන්ති භාර ගුරුවරයා සිංහල ගුරුවරයෙක්. දැන් කොහොමද උත්තරයක් දෙන්නේ? අනේ ආ යනවා දැන් ගණිතීය සර් ගාවට. ගණිතීය සර් ගාවට ගිහින් කියනවා ප්‍රින්සිපල් මෙහෙම එකක් කිව්වා. දැන් මේක එක ළමයිට එක එක බර තියෙන්නේ. නිමල් කිලෝග්‍රෑම් 63යි, උපුල් 32යි කොහොමද උත්තරයක් දෙන්නේ? අනේ දැන් ගණන් සර්ට ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ ගණන් ඉගෙන ගත්තනේ. ඔයගොල්ලන්ටත් ක්‍රමයක් තියෙනවා. මොකක්ද? අපි මේ 20 දෙනාගේ ස්කන්ධය වෙන වෙනම මනිනවා. 20 දෙනාගේ ස්කන්ධ වෙන වෙනම මනිනවා. ඒක එක අගයන් තියෙනවානේ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒක 20ෙන් බෙදනවා. 20ෙන් බෙදනවා. එතකොට දැන් එන්නේ මොකක්ද? දැන් එන්නේ මොකද්ද? අර 12 පන්තියේ එක ළමයේගේ ස්කන්ධයට සාමාන්‍ය අගයක් කියනවා. සාමාන්‍යයක්. ඇවරේජ් එකක් කියනවා. ඇවරේජ් වැලියු එකක්. සාමාන්‍ය අගයක් කියනවා. අන්න දැන් ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා නේද? දැන් තියෙන්නේ පන්ති භාර ගුරුවරයාට එක එක ළමයාගේ ස්කන්ධෙ මෙන්න 20ෙන් බෙදුවා බැරි නම් ගණන් සර්ට කිව්වා නේද? අන්න උත්තරේ දැන් විදුහල්පතිතුමාට අපි ගිහින් කියනවා මෙන්න මේ පන්ති ළමයිගේ ස්කන්ධය. දැන් එතකොට මේ උත්තරේ පූර්ණ සංඛ්‍යාවක්ම වෙන්න පුළුවන්ද? බෑ නේද? මේක දශම ගණන් වෙන්නත් පුළුවන්. ඒතකොට ළමයිගේ ස්කන්ධේ එහෙම දශමගයක් වෙන්නත් පුළුවන්. ඒ අර බෙදපුවාම එහෙම වෙනවනේ. ඇවරේජ් එක සාමාන්‍ය කියන එක. ඉතින් ඔන්න ඔය කතාන්තරෙයිම අපිට පුළුවන් දැන් මේ පරමාණු වලටත් යොදන්න. ඕන දැන් අපි ඔක්සිජන් වායු සාම්පලයක් නිපදව ගන්නවා. අපි නිපදව ගන්නවා. ඒ නිපදව ගන්න ඔක්සිජන් වායු සාම්පලයේ දැන් ඔක්සිජන් 16ක් ඉන්නවා, 17ක් ඉන්නවා, 18ක් ඉන්නවා. නේද? දැන් අපිට පුළුවන් අර ඔක්සිජන් 16 අය කොච්චරක් ඉන්නවද? 100ට කොච්චරක් ඉන්නවද? ඔක්සිජන් 17 අය 100ට කීයක් ඉන්නවද? 18 අය 100ට කීයක් ඉන්නවද? කියන ප්‍රතිශත ටික අපි ගත්තා නම් අපිට අර ළමයාගේ ස්කන්ධය වගේ දැන් ඇවරේජ් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් සාමාන්‍ය පරමාණුක ස්කන්ධයක්. සාමාන්‍ය පරමාණුක ස්කන්ධයක් අපිට කියන්න පුළුවන්. average atomic mass සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. ඇත්තටම දැන් මූලද්‍රව්‍ය වල පරමාණුක ස්කන්ධය කියලා අපි කියන්නේ අර සාමාන්‍ය කියන වචනේ අපි හලනවා. නමුත් ඇත්තටම මේ කියන්නේ සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. average atomic mass කියන එක. ඉතින් අපි සාමාන්‍ය කියන වචනේ අයින් කරලා නිකන් අපි පහසුවට පරමාණුක ස්කන්ධය කියලා කියනවා. නමුත් ඇත්තටම අපි කියන්නේ මොකක්ද? සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. ඒතර මේ සාමාන්‍ය පරමාණුක ස්කන්ධය අපි ගණනය කරන්නේ එක් එක් සමස්ථානිකයේ අපි සාපේක්ෂ සුලභතාවය එහෙම නැත්නම් භාගික සුලභතාවය කියන එක ගන්නවා. fractional abundance කියන එක. සාපේක්ෂ සුලභතාවය එහෙම නැත්නම් භාගික සුලභතාවය. ඒක හොයා ගන්නවා. ඒ වගේම අපි ගන්නවා ඒ සමස්ථානිකේ සමස්ථානික ස්කන්ධය isotopic mass කියන එක. එක් එක් සමස්ථානිකේ
සමස්ථානික ස්කන්ධය අපි හොයා ගන්නවා. ඊළඟට අපි හොයා ගන්නවා භාගික සුලභතාවය. එක් එක් සමස්ථානිකේ භාගික සුලභතාවය කියන එක හොයා ගන්නවා. හොඳට මතක තියාගන්න. දැන් රසායනික ගණනය කියලා ගණන් හදන්නම දෙන්නේ. මේවා බහුවර්ණයට අහනවා ඔයගොල්ලෝගේ. මේ විෂය නිර්දේශය අලුතෙන් සකස් කරනකොට විශේෂයෙන් අවධාරණය වෙච්ච තැන. ෆ්‍රැක්ෂනල් abundance කියන එක ගන්නවා. දැන් මේවා පරීක්ෂණාත්මකව අපි හොයා ගන්නවා. අර ස්කන්ධ වර්ණාවලි මානිය වගේ උපකරණ භාවිත කරලා මේවා හොයාගෙන තියෙනවා. ඉතාලම නිවැරදිව හොයාගෙන තියෙනවා. දැන් විෂය නිර්දේශයේ නේ ස්කන්ධ වර්ණාවලි මානිය. නමුත් පොතකින් කියවලා බලන්න චුට්ටක්. වැඩිපුර කියවලා බලන්න කමක් නැහැ. එතකොට සමහර විට වාට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කොහොමද මේ සුලභතාවයන් හෙව්වේ ස්කන්ධ වර්ණාවලි මානිය පාවිච්චි කරලා කියන එක. දැන් පරණ සිලබස් එකේ තිබුණා. ඒතර දැන් අන්න අර අගයන් දෙක හොයාගත්තම් මොන අගයන් දෙකද? අර සමස්ථානික ස්කන්ධය අයිසොටොපික් මෑස් කියන එකයි ඒවයි භාගික සුලභතාවය කියන එක හොයාගත්තම සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එක ගණනය කරන්න පුළුවන්. ඒතර මේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එක අපි සමීකරණයකින් ලියනවා මෙන්න මෙහිම සංකේතයක් දානවා. ඒකට බය වෙන්න එපා. නේද? මෙතන අපි ගන්නවා සමස්ථානිකයේ ස්කන්ධය වැඩි කිරීම භාගික සුලභතාවය ඔන්න සමීකරණය. ඔන්න මෙන්න මේකෙන් හොයන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ මොකද්ද? මේකෙන් හොයන්න නම් පුළුවන් නේද? මේ මොකද්ද? මේකට අපි ගණිතයේදී කියනවා සමේෂන්. ඒ කියන්නේ එකතු කිරීම කියන එක. මේකට බය වෙන්න එපා. මේකේ කියන්නේ මේ එක් එක් සමස්ථානිකයේ ස්කන්ධය ඒ සමස්ථානිකේ භාගික සුලභතාවයෙන් වැඩි කරලා එන උත්තර ටික එකතු කරනවා. හොඳයි. එතකොට මම මේ කියපු සමීකරණය අර සාමාන්‍ය පරමාණු ස්කන්ධ සෙවීම සමීකරණය යෙදෙන්නේ කොහොමද කියන එක බලන්න අපි උදාහරණයක් කතා කරමු. උදාහරණයක්. ඔකට වඩා හොඳයි මේ උදාහරණ ලියාගත්තා නම් ඔයගොල්ලෝ ලියාගන්න එක මෙහිම ස්වභාවයේ පවත්නා කාබන් මූලද්‍රව්‍ය 98.03ක් කාබන් 12 සමස්ථානිකයින්ද 1.07ක් කාබන් 13 සමස්ථානිකයින්ද සමන්විත වේ. මෙම එක් එක් සමස්ථානිකයේ ස්කන්ධය මෙම එක් එක් සමස්ථානිකයේ ස්කන්ධය 12U සහ 13.03යි U 13.03යි U වේනම් කාබන් මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය ගණනය කරන්න. කාබන් මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය ගණනය කරන්න. right. ඔක තමයි ගැටලුව. කාබන්ට තියෙනවා සමස්ථානික දෙකක්. දැන් 14 මෙතන සලකලා නැහැ. ඒක ඊටාම සුළු ගාණක් තියෙන. දැන් මේක තියෙන්නේ 1.07යිනේ. ඒතකොට 14 තියෙන ඊට සාපේක්ෂව ඊටාම කුඩා ප්‍රමාණයක්. ඒක නොසලකා හරිමු. ඒතර කාබන් 12 සමස්ථානිකයේ 98.03ක් තියෙනවා. ඒතර මේ තමයි අර භාගික සුලභතාවය.
තත් සුලභතා ප්‍රතිශතය. ඒතර එයාගේ සමස්ථානික ස්කන්ධය තමයි මේ 12u. මේක 13 එක 13.0.3.5u. right. then කොහොමද අපි සාමාන්‍ය පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ? ඒතර සාමාන්‍ය පරමාණුක ස්කන්ධය සමානයි සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. එහෙම නැත්නම් පරමාණුක ස්කන්ධය. උතර මතක තියාගන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහෙම නෙවෙයි. සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. සමානයි අර සමේෂන් කියලා අපි ගත්තේ සමස්ථානිකේ ස්කන්ධයේ වරක් සුලභතාවය. ඒතර මේක අපි එතන ලිව්වොත් එතකොට දැන් සමස්ථානික ස්කන්ධයේ 12u එක වැඩි කරනවා 100ට 98.03. ඒතර ඒකට එනවනේ යගක් ඒකට එකතු කරනවා 13.0.3.5u එකෙන් තියෙනවා 100ට 1.07ක්. අන්න එකව කරනවා. මේක සමස්ථානිකේ ස්කන්ධයේ සුලභතාවයෙන් වැඩි කරලා ඒකට එකව කරනවා මේ සමස්ථානිකේ සුලභතාවය සමස්ථානික ස්කන්ධයෙන් වැඩි කරලා. ඒතර මෙන්න මේ එකතු කරනවා කියන එක මෙන්න මේ කතාව තමයි අර මෙහිම අර සංකේතයකින් දැම්මේ සමේෂන් කියලා දැම්මේ. ඒකේ වෙන දෙයක් නෑ. ඒක තේරුම් ගන්න. ඒතර දැන් ඔයගොල්ලෝ මේක සුළු කරන්න ඕන. ඒතර මේක සුළු කරපුවාම ඔයගොල්ලන්ට උත්තරයක් එනවා. ඒතර ඒක සමාන වෙනවා 12.01u ට. 12.01u ට. උතර මත දැන් එතකොට ඒක අර u කියන එකත් ඒකේ තියෙනවා. පරණ සිලබස් එකේ විතර ගත්තොත් AMU කියලා එකක් තියෙනවා. එතකොට ආට්ටක් ගාලා හිතෙනවා. ඉතින් එහෙම නෑනේ ඉලක්කම විතරයිනේ තියෙන්නේ. මොන මම නැවතත් කියනවා මේ අපි ගත්තේ සාපේක්ෂ පරමාණු ස්කන්ධෙ නෙවෙයි. ඒක ඉස්සරහට එනවා. මේ ගත්තේ average atomic mass. ඒ කියන්නේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය සුලභතා ප්‍රතිශතයත් එක්ක එන. ඒතර ඒකේ හොඳට මතක තියාගන්න මෙතන u කියන එක තියෙනවා. ඒකයි මම අර කිව්වේ අපි මේ ගණනය කිරීම කරන්නේ බොහොම මේ වැරදි විදිහට බොහොම නරක විදිහට අපි මේවා අතහැරලා නිකන් ඉලක්කම් විතරයි. ඉතින් මේවා හොඳට බලන්න මේවා හොඳට තේරුම් ගන්න. ඒ සාමාර්ථයක් ගැනීමට නෙවෙයිනේ අපි ඉලක්කෙ වෙන්න ඕන. ඒක තාම ඉහළ ලකුණු ගානක් තියෙන ඒ සාමාර්ථයක් වෙන්න ඕන. ඉතින් ලංකාවේ ළමයි ඒ සාමාර්ථ ගත්තට ඔය ඒ සාමාර්ථ වල ලකුණු 90 ඉක්මවන්නේ හරිම සුළු සංඛ්‍යාවක්. ඇතැම් අවුරුදු වල ලකුණු 95 වගේ ඒවා ඉක්මවපු ඒ සාමාර්ථ එකක්වත් නැහැ. ඇතැම් අවුරුදු තියෙනවා ලකුණු 90 ඉක්මවපු ඒ සාමාර්ථ තිබුණෙත් 15ක් 20ක් වෙච්ච අවුරුදු තියෙනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අර ඊටාම නිවැරදි විෂය කරුණු අපි හදාarලා නැත්නම් ඇතැම් ප්‍රශ්න වලට ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් ඔයාට උත්තර දෙන්න බෑ. මොකද ඔයා මේ විෂය කරුණු ඉගෙනගෙන නැහැ. දැන් මේ මං කියාගෙන යන්නේ ඒ වගේ තැන්. දැන් අපිට හිතනවා මෙතන මේ u මොකටද මේක නිකන් ඉලක්කම නේද තියෙන්නේ අපි ගණන් හදලා තියෙන්නේ එහෙමනේ. ආන් එතන තමයි වැරද්ද තියෙන්නේ. නැවතත් කියනවා මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය නෙවෙයි මේ average atomic mass සාමාන්‍ය පරමාණු ස්කන්ධය. ඉතින් මේකම ලියන්න පුළුවන් මෙහෙමත් 12u වැඩි කිරීම මේක 100ෙන් බෙදමු. එතකොට 0.9.8.03 නේ. ඒකට එකතු කරමු 13.0.0.35u වැඩි කිරීම 0.01.07 මන් 100ෙන් බෙදුවා. දැන් මේක සුළු කරත් දෙන්නේ ඔයාට හොඳට තේරෙනවා මේකමයි. ඔකමයි එන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඔක මෙන්න මෙහෙමත් හදලා තියෙන්න පුළුවන්. ඒත් හරි එකම දේ. මෙහෙම 12u දශම 98යි 98.03 ධන 13.0.035u වැඩි කිරීම 1.07
ඊට පස්සේ මේ මුළු 100ෙන් බෙදෙනවා. ඉතින් ඒත් හරිනේ. ඒකෙන් එන්නේ අර උත්තරේම තමයි. ඔය මොකක් කරත් හරි. හැබැයි u තියෙන්න ඕන. u තියෙන්න ඕන. මොකද දැන් මෙතන මේක u නේ. මෙතන ගුණිතෙත් විතර මේක u තියෙනවා. මේකෙත් තියෙනවා. ඒක එකතු කරගෙන එන උත්තරේට u තියෙනවා. u කිව්වේ අර ඇටොමික් මාස් යුනිට් කියන එක. ඉතින් අපි වෙනත් පාඩම් වලදී බලමු. මෙවැනි ගණන් තව. ඉතින් එහෙම තව හදන්න ඕනෙත් නෑ. ඉතින් ඔකට දැන් ක්ලෝරින්ට අදාළව දුන්නොත් ක්ලෝරින්ගේ සමස්ථානික දෙනවා. ඒ එක් එක් සමස්ථානික වල මේ වගේ 100ට ප්‍රතිශතය දෙනවා. ඊළඟට එක් එක් සමස්ථානිකේ සමස්ථානික ස්කන්ධේ මේ 12u අන්නේ විදිහට දෙනවා. එතකොට ඉතින් ඔය ඕකම තමයි සුළු කරන්න තියෙන්නේ. ඉතින් අපි ගණන් ගොඩක් හදන්න ඕනේ. මේක නැවත නැවත බලන්න. එතකොට මේ කතාන්තරේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. ඔන්න ওই විදිහට මේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එක අපි ගණනය කරනවා. සාමාන්‍ය පරමාණු ස්කන්ධය. ඔන්න දැන් අපි එනවා ඊළඟට අර සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එකට. සාපේක්ෂ පරමාණු ස්කන්ධය relative atomic mass. හොඳට මතක තියාගන්න මේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එක නෙවෙයි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. relative atomic mass කියන එක. ඒතර මේක සංකේත කරන්නේ වර්තමානයේ AR විදිහට. මේ ආගන් හිම නෙවෙයි. ආගන් ලියන්නේ අපි මෙහෙමනේ. මේක ලියලා තියෙන්නේ A මෙහෙම. අර සබ්ස්ක්‍රිප්ට් එකක් විදිහට. පල්ලෙහෙන් AR. ඒ කියන්නේ atomic mass, R කියන්නේ relative atomic mass කියන එක තමයි මේකෙන් අදහස් කළේ. අතට සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද? ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එක අපේ අර්ථ දක්වන්නේ මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එක සමානයි අපි සලකනු ලබන පරමාණුයේ ස්කන්ධය. දැන් මම මේ කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක කිසියම් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මූලද්‍රව්‍ය නෙමෙයි. ඒ සලකනු ලබන මූලද්‍රව්‍යයක කිසියම් සලකනු ලබන පරමාණුක. හරි. particular atom කියන එක සලකනු ලබන පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒතර ආංගික සමානයි ඒ සලකනු ලබන පරමාණුයේ ස්කන්ධය අපි බෙදනවා පරමාණුයේ මේ සමීකරණය එන්නේ මෙහෙම සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි ඒ පරමාණු ස්කන්ධය අපි බෙදනවා අර කාබන් 12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකකින්. කාබන් 12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකකින්. ඕනහම අපිට සමීකරණයක් ලියන්න පුළුවන්. මේක හුරු එකක්. දැන් ඔයා දන්නවා ඇයි මෙහෙම බෙදුවේ කියන එක. කාබන් 12 සමස්ථානිකේ පරමාණු ස්කන්ධයෙන් 12න් එක කියන්නේ මොකද්ද? අර පරමාණුක ස්කන්ධ ඒකකය. ඒ කියන්නේ අර 1U කියන එක. 1U කියන එක. අර සම්මතය. එතකොට දැන් ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ අර අපි සලකුණු ලබන පරමාණු ස්කන්ධේ අර 1U කියන එකෙන් බෙදපුවාම එන අගය. 1Uට ග්‍රෑම් වලින් අගයක් තියෙනවනේ. ආන් ඒක. ඔක තමයි සමීකරණය. දැන් ඔයා මේක අහලා තියෙනවා. ඇයි මේක මෙහෙම බෙදන්නේ කියන එක සමහර විට හරියට තේරුම් අරන් නැති වෙන්න පුළුවන්. ඔන්න දැන් ඒක තේරුම් ගත්තා. හොඳයි. දැන් අපි ඔක තවදුරටත් තේරුම් ගන්න අපි උදාහරණයක් බලමු. right. ඔයගොල්ලෝ ලියා ගන්න මේ ගැටලුව මැග්නීසියම් පරමාණුක ස්කන්ධය 4.037 වැඩි කිරීම 10⁻23 ග්‍රෑම් වේ. මැග්නීසියම් පරමාණුක ස්කන්ධය 4.037 වැඩි කිරීම 10⁻3 ග්‍රෑම් වේ. කාබන් 12 පරමාණුක ස්කන්ධය 1.993 වැඩි කිරීම
1.993 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ. 10 ඍණ 23යි ග්‍රෑම් වේ. සලකුණු ලබන මැග්නීසියම් පරමාණුවේ सापेक्ष परमाणु स्कंदे गणने करन. सापेक्ष परमाणु स्कंदे गणने करन. राइट. අපිට දීලා තියෙනවා කිසියම් මැග්නීසියම් පරමාණුවක්. ඒ මැග්නීසියම් පරමාණු ස්කන්ධය මේක. දැන් මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය සමස්ථානික වලින් සමන්විතයිනේ. එතකොට මේ එක පරමාණුවක් මොකක් හරි එක් සමස්ථානිකයක පරමාණුවක් මේ තියෙන්නේ කාබන් 12 කියන සමස්ථානිකේ පරමාණු ස්කන්ධය. එහෙනම් දැන් අපි හොයන්නේ මැග්නීසියම් කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය නෙවෙයි. හොඳට මතක තියාගන්න ඕන. මැග්නීසියම් කියන මූලද්‍රව්‍යයේ सापेक्ष परमाणु स्कंधे නෙවෙයි අපි හොයන්නේ. අපි හොයන්නේ මෙන්න මේ මැග්නීසියම් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. අපිට දුන්නු පරමාණුවේ සාපේක්ෂ ස්කන්ධය. එහෙනම් ඒක කොහොමද හොයන්නේ? මැග්නීසියම් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මැග්නීසියම් පරමාණුවේ අපිට දුන්න පරමාණුවේ ගානේ දීලා තියෙන පරමාණුවේ ස්කන්ධය ග්‍රෑම් බෙදීම 12න් 1 වැඩි කිරීම කාබන් 12 පරමාණුවේ ස්කන්ධය. ඔන්න කාබන් 12 පරමාණුවේ ස්කන්ධය. ගණන් හදන්න ඕන තේරුම් අරගෙන. දැන් රසායනික ගණනේදී අපි කරන්නේ ගණන් හදන්න ඉගෙන ගන්න එක නෙවෙයි. රසායනික විද්‍යාවට අදාළ ගණනය කියන සංකල්පයේ තේරුම් ගැනීම. ඒකේ තියෙන සංකල්ප තේරුම් ගන්න. අවසානවට අපි ගණන් හදනවා සංකල්ප තේරුම් ගන්නනේ. දැන් මේ ඒකක කැපිලා යනවා. මේ 10 23 වෙනි බලෙත් කැපිලා යනවා. නේද? එතකොට එන්නේ මොකද්ද? 4.0.3යි 7 12යි උඩට ගියා. බෙදීම 1.9යි 3. ඔකනේ ඉන්නේ. රයිට්. දැන් මේක සුළු කරලා බලන්න. එතකොට ආට එන උත්තරය 24.3.1යි. 24.3.1යි. තමයි උත්තරය. වටින්. අන්න දැන් හොඳට තේරුම් ගන්න. දැන් මේකේ ග්‍රෑම් කියන ඒකකයේ තියනවද? නෑ. අර mu හරි u හරි කියලා එකක් තියනවද? කොහෙත්ම නෑ. ඒ මොකුත් නෑ. එහෙනම් අපි සලකුණු ලබන පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරපුවම ලැබෙන්නේ සංඛ්‍යාත්මක අගයක් විතරයි. සංඛ්‍යාත්මක අගයක් විතරයි. ඒකකයක් නේ. ඒ කියන්නේ මේක මාන රහිත රාශියක්. තේරුණාද වචනේ? මාන රහිත රාශියක්. ඒකකයක් නේ. හැබැයි අපි දැන් ඉස්සෙල්ලා ගණනය කරපු සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එකට u කියලා එකක් තිබුණා. එහෙම නැත්නම් AMU කියලා එකක් තිබුණා. මේකේ එහෙම එකක් නෑ. දැන් මේ හොයලා තියෙන්නේ මැග්නීසියම් කියන මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය නෙවෙයි. මේ හොයලා තියෙන්නේ අපිට දුන්න පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මං හිතනවා තේරුම් ගත්තා කියලා. දැන් අපිට මූලද්‍රව්‍ය 100කටත් වඩා තියෙනවානේ. ඉතින් ඕන නම් ඔයාලට දැන් එවැනි ගණන් 100ක් හදන්න පුළුවන්. 100ක් හදන්න පුළුවන්. නමුත් 100ම වැඩක් නෑ. මේ සංකල්පයේ තේරුම් ගන්න නැත්නම්. ඒ නිසා මම හදන්නේ එකයි. ඔන්න හැදුවා තේරුම් ගන්න. ඒතර මූලද්‍රව්‍යයක සාමාන්‍ය පරමාණු ස්කන්ධයයි දැන්ට කියපු ටික අපි සලකුණු ලබන මූලද්‍රව්‍යයේ එක පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ දෙකක්. අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ ඒකකයක් නෑ මාන රහිත එකක්. උතන වෙන විදිහට කිව්වොත් ඒකකය එක බවටපත් වෙනවා. ඒකකය උතන එකක් බවටපත් වෙනවා. ඒක තේරෙනවද? දැන් දැන් අපි දැන් ග්‍රෑම් 12යි කියලා කිව්වොත් ඇත්තම ඔය තියෙන්නේ මොකද්ද? 12 වැඩි කිරීම 1 ග්‍රෑම් කියන එකනේ.
නේද? අපි තුමු තව ඉරයට තියෙනවා මේ ග්‍රෑම් 6යි. එතකොට ග්‍රෑම් 6යි කියන්නේ මොකක්ද? අපි දැන් මුල පාඩම වල ඉගෙන ගත්ත ඒවාට අනුව 6 වැඩි කිරීම 1 ග්‍රෑම් කියන එකනේ. ඒකකයේ වරක් සංඛ්‍යාත්මක අගයනේ. දැන් මේ ඒකකේ කැපුණකේ මේ 1 ග්‍රෑම් 1 ග්‍රෑම් කියන එකනේ කැපුණේ. එතකොට මේක 12යින් මෙතන 2යිනේ. එතකොට මෙතන මේක සුළු කරපුවම උත්තරෙත් 1නේ. ඒක දෙවරක් 1 කියන එක තමයි අපි 1 අමතක කරලා 2 කියලා ලියන්නේ. එනිසා මෙතන වෙන විදිහකට අපිට කියන්න පුළුවන් ඒකකයේ 1 බවට පත් වෙනවා. ඒකකයක් නැහැ කියනකට වඩා ඒකකයේ 1 බවට පත් වෙනවා. ඒකකයේ 1 බවට ඌනණය වෙනවා. ඉතින් ওই වගේ එක එක වචන දාලා තියෙනවා. ඉතින් ඒවා තේරුම් ගන්න. ඒකකයේ 1 බවට පත් වෙනවා. ඒකකයේ 1 බවට ඌනණය වෙනවා. එහෙම නැත්නම් ඒකකයක් නැහැ. එහෙම නැත්නම් මාන රහිත රාශියක්. ඔය එක එක විදිහට කියන්න පුළුවන්. right. ඉතින් ওই විදිහට ඔයගොල්ලන්ට මේක ගණනය කරන්න පුළුවන්. එතකොට දැන් අපිට තියෙනවා දැන් ඕක අපිට වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ උදාහරණයෙන්. මේ මූලද්‍රව්‍යක සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එකෙත් ඒ මූලද්‍රව්‍යයේ සලකුණු ලබන පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එකෙත් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන එකෙත් සලකුණු ලබන පරමාණුවක ස්කන්ධය කියන එකෙත් වෙනස. දැන් අපි ක්ලෝරින් කියලා හිතුවොත් ක්ලෝරින් පරමාණුවකට ස්කන්ධයක් තියෙනවා. ග්‍රෑම් වලින් කියන ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම අපි සලකුණු ලබන ක්ලෝරින් පරමාණුවකට සාපේක්ෂ පරමාණු ස්කන්ධිකුත් තියෙනවා. ඒ වගේම අපි සලකුණු ලබන ක්ලෝරින් සාම්පලයට සාමාන්‍ය පරමාණු ස්කන්ධිකුත් තියෙනවා. ඒ වගේම අපි සලකුණු ලබන ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයට සාපේක්ෂ පරමාණු ස්කන්ධිකුත් තියෙනවා. මේ හතරක් කියන එක තේරුම් ගන්න ඕන. අලුත් විෂය නිර්දේශයේ ඉතා පැහැදිලිව මේවා සඳහන් කරලා තියෙනවා. ඉතිහාසයේ පුරාවට අපි ගණන් හදලා තියෙන්නේ මේවා මග ඇරලා. පොත්පත් ලියලා තියෙන්නේත් මේවා මග ඇරලා. කිසිදු පොතක මම දැක්කේ නෑ මේ කරුණු හරියට ලියලා තියෙනවා. දැන් යම් කිසි මට්ටමකට හරි මේක තියෙන්නේ ටීචර්ස් ගයිඩ් එකේ විතරයි. දැන් මම මේ කරුණු කතා කරන්නේ ඔයගොන්ට සම්මත ඉංග්‍රීසි පොත් වලින් ගත්ත කරුණු වලින් ඇමරිකන් සහ ඉංග්ලන්ඩ් පොත් වලින් මේ නිව් එඩිෂන් වලින් මෑත කාලේ මිලේනියම් එඩිෂන් ගහපු පොත් වලින් ගන්න කරුණු ඔස්සේ තමයි මම මේවා කියන්නේ. ලෝකයේ සම්මත ලෙස මේ ගණනය කිරීම කරන විදිහ ඒවට අදාළ නිවෙති විෂය කරුණු. දැන් නාව විෂය නිර්දේශයට අදාළ ටීචර්ස් ගයිඩ් එකේ රිසර්ච් බුක් එකේ මේ කරුණු සඳහන් කරලා තියෙනවා සැලකිය යුතු මට්ටමකට. චූටි දැන් අමතක කරපුවම යම් කිසි තැනක ඒක තියෙනවා. මේ කියනවා ඊටත් වඩා ඉදිරියෙන් තියෙනවා. ඊටාම නිවිරිදි කරුණු කියන්නේ. දැන් ඔකට වෙළඳ පොලේ තියෙන පොතකින් මේක බලලා ගන්න නේ. දැන්ට එහෙම පොත් ලියලා නේ. ඉතින් ඒ නිසා මේ කරුණු හොඳින් තේරුම් ගන්න. රයිට්. අපි උදාහරණයකට ගිහිල්ලා බලමු මේ කරුණ තවත් කොහොමද දෙන්නේ කියන එක. හොඳයි. ඔයගොල්ලෝ ලියා ගන්න මේ උදාහරණය ක්ලෝරින් 35 සමස්ථානිකේ ක්ලෝරින් 35 සමස්ථානිකේ සාපේක්ෂ සුලභතාවය 75.78ක් වේ. 8ක්ද 75.78ක්ද ක්ලෝරින් 37 සමස්ථානිකේ සාපේක්ෂ සුලභතාවය 24.22ක්ද 24.22ක්ද වන අතර එක් සමස්ථානිකේ සමස්ථානික ස්කන්ධය
34.9යි 6යි 9 u 34.9යි 6යි 9 u හා 36.9යි 6යි 6යි u 9යි 6යි 6යි u වේ. क्लोरीन 35 परमाणुक स्कंदय 5.8යි බිංදුවයි 6යි 7 5.8යි බිංදුවයි 6යි 7 10 ඍණ 23යි ග්‍රෑම්ද 10 ඍණ 23යි ග්‍රෑම්ද क्लोरीन 37 समस्थानिके परमाणुक स्कंदय क्लोरीन 37 समस्थानिके परमाणुक स्कंदय 1.993යි වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්ද 1.993 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්ද නම් क्लोरीन ही सामान्य परमाणु स्कंदय क्लोरीन ही सामान्य परमाणु स्कंदय क्लोरीन 35 परमाणुओं का सापेक्ष परमाणु स्कंदय क्लोरीन 35 परमाणुओं का सापेक्ष परमाणु स्कंदय हाँ क्लोरीन मूलद्रव्य सापेक्ष परमाणु स्कंदय क्लोरीन मूलद्रव्य सापेक्ष परमाणु स्कंदय गणनीकरण गणनीकरण මට ඉතන පොඩ්ඩක් වැරදුනා මේ මෙතන වෙන්න ඕන මේක ක්ලෝරින් 35ට මේ ආගේ දීලා තිනවා මේ මෙතන මම මේ දුන්නේ ක්ලෝරින් නෙමෙයි කාබන් 12 පරමාණුයි මේ ඉතන මෙන්න මේ ආගේ කාබන් මෙන්න මේ ආගේ कार्बन 12 परमाणु स्कंदय මේක මේ ටික හරි මේක හරි මේ ක්ලෝරින් 35 परमाणु ස්කන්ධය. ඒතර මම වැරදිලා කිව්වේ ක්ලෝරින් 37 කියලා. මේ කාබන් පරමාණුක ස්කන්ධය. කාබන් 12 පරමාණුක ස්කන්ධය. ඒක හදාගන්න. මේක කාබන් 12 පරමාණුක ස්කන්ධය. ඒතර පොඩි වෙනසක් කරන්න. රයිට්. ඔන්න දත්ත. then අපි මේ දත්ත යොදාගෙන අර අපි කියපු එක ගණනය කරමු. ඒ ගණනය කරමු. right. අපි ඉස්සෙල්ලාම ගණනය කරමු ක්ලෝරින් මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණුක ස්කන්ධය. කොහොමද අපි ගණනය කරන්නේ? සාමාන්‍ය පරමාණුක ස්කන්ධය क्लोरीन मूलद्रव्य सामान्य परमाणु स्कंदय කොහොමද? ඒතර ක්ලෝරින් 35 සමස්ථානිකය 75.78ක් තියෙනවා. අර 35 සමස්ථානිකය. ඒතර 35 සමස්ථානිකයේ එක පරමාණුක ස්කන්ධය 34.9යි u. ඒක වැඩි කරන්න ප්‍රතිශතයෙන් 75.78යි. ඔන්න. ඒකට එකතු කරන්න ක්ලෝරින්
36.966 36.966 u කියන එකකින් තියෙනවා 24.22 සීට ක්ලික් කරන්න. right. එතකොට then මේක සුළු කරපුවාම ක්ලෝරින්ගේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එක එනවා. සුළු කරලා බලන්න. එතකොට එන්නේ මේක ඔයගොල්ලෝ සුළු කරලා බලන්න 35.45 u මේ u එනවා. ඔන්න ක්ලෝරින්ගේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය. right. ඊළඟට අපි ගණන් කරමු ක්ලෝරින් 35 පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ක්ලෝරින් 35 පරමාණුක सामान्य परमाणु स्कंध सापेक्ष परमाणु स्कंध सापेक्ष परमाणु स्कंध මේ එක පරමාණුවක් සඳහා මූලද්‍රව්‍යයට නෙවෙයි. ඒක කොහොමද එක්කන්නේ කරන්නේ? ක්ලෝරින් 35 පරමාණුවේ ස්කන්ධය අපිට දුන්නා කීයයි කියලාද? 5.8.6.7 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. දැන් මේක බෙදනවා මොකක්ද? 12න් එක වැඩි කිරීම කාබන් 12 පරමාණුවේ ස්කන්ධය. අර මට වැරදිලා දුන්නේ. මේක 1.999 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. අන ක්ලෝරින් 35 පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒතර මේක සුළු වෙනවනේ. ඒතර මේක 5.8.6.7 වැඩි කිරීම 12 බෙදීම 1.993. එතකොට මේක සුළු කරන් ඔකට එනවා 34.96ක්. 34.96ක්. දැන් u කියලා එක්කුත් නැහැ, ග්‍රෑම් කියලා එක්කුත් නැහැ, මුකුත් නැහැ. 34.96. right. ඊළඟට අපි හොයන්න ඕන ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය. කොහොමද අපි කොහොමද? දැන් මේක හරිනේ. මම මේක මකනවා. දැන් අපි හොයන්න හදන්නේ ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ගණන් ගොඩාක් හදනවා වෙනුවට හදන උදාහරණය සිද්ධාන්තයේ නිවැරදිව භාවිත කරමින් හදන්න. අපි කරන්නේ ගණන් ගොඩාක් හදනවා. අන්තිමට අපි ගණන් දන්නෙත් නෑ, රසායන විද්‍යාව දන්නෙත් නෑ. එතකොට ක්ලෝරින් මූලද්‍රව්‍ය सापेक्ष परमाणु स्कंधे सापेक्ष परमाणु स्कंधे क्या මොකක්ද? එතකොට ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ ක්ලෝරින් ही सामान्य परमाणु स्कंधය ක්ලෝරින් ही सामान्य परमाणु स्कंधය බෙදීම कार्बन 12 परमाणु स्कंधीन 12 क्लोरीन गे सामान्य परमाणु स्कंधे बेदीम कार्बन 12 परमाणु स्कंधीन 12 तद आप इස්සල ගණනය කළා ක්ලෝරින් ගේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය කීයද 35.4.5 u එක බෙදනවා कार्बन 12 परमाणु स्कंधीन 12 तर कार्बन 12 परमाणु स्कंधीन 12 එක කියන්නේ 1u 1u මෙතන එන්න ඕන कार्बन 12 परमाणु स्कंधीन 12 එක හරි මම මෙතන එක ලියනවා කියන්නේ මෙතන එන්න ඕන 12 එක कार्बन 12 परमाणु स्कंधය राइट कार्बन 12 परमाणु स्कंधය तो क्लोरीन के सामान्य परमाणु स्कंधය 35.4.5
u. එක බෙදනවා මේක සමානයි 1 u. එතකොට දැන් u නැතුව එනවා 35.45. 35.45. එතකොට ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය 35.45 u. ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.45. ක්ලෝරින් 35 පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 34.96. ක්ලෝරින් 35 පරමාණුක ස්කන්ධය 5.8.6.710 එතකොට මම හිතනවා මේක තේරුම් ගන්න ඇති. එහෙනම් දැන් ඊටාම් පැහැදිලි කුමක්ද? කිසියම් මූලද්‍රව්‍යයක් ගත්තම සාරාංශ කරන් අපි ඉගෙන ගත්තදී ඒ මූලද්‍රව්‍ය සමස්ථානික වලින් සමන්විත වෙනවා. එහෙම සමස්ථානික පවතිනකොට ඒ එක් එක් පරමාණු වල ස්කන්ධ සමානනේ. ඉතින් ආන්ගේ නිසා අපි සාමාන්‍ය පරමාණුක ස්කන්ධය කියන එක ගණනය කරනවා. ඒ සාමාන්‍ය පරමාණු ස්කන්ධය කියන එක අපි ගණනය කරන්නේ අර සමස්ථානික ස්කන්ධය සහ ඒවයේ භාගික සුලභතා ඇසුරින් ගණනය කරන සාමාන්‍ය අගයක් විදිහට. ඊළඟට අපිට පුළුවන් කිසියම් සලකුණු ලබන පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් ගණනය කරන්න. ඒක ගණනය කරන්නේ අදාළ පරමාණු ස්කන්ධය බෙදනවා කාබන් 12 පරමාණු ස්කන්ධයෙන් 12 එකකින්. ඊළඟටම අපිට පුළුවන් සලකුණු ලබන මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපි කරන්නේ මේ මූලද්‍රව්‍යයේ සාමාන්‍ය පරමාණු ස්කන්ධය බෙදනවා කාබන් 12 පරමාණු ස්කන්ධයේ 12 එකකින්. ඉතින් අපි ගණනය කිරීම කරනකොට මෙන්න මේ කරුණු ඉතාම හොඳින් දැනගන්න ඕනේ. ඒකට මම මේ වීඩියෝ එකේදී මේ පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක තමයි කතා කළේ. අපි මේ පිළිබඳව තවදුරටත් විස්තර කතා කරමු ඊළඟ වැඩසටහනේදී. ස්තුතියි.